Hi gentlemen, welcome to Teles Academy. Teles Global කියන channel දෙකටම අපි මාසෙකට විතර පස්සේ තමයි මේ එන්නේ. මොකක් අය අහලා තිබුණා මොකද උනේ කියලා. ඉතින් දන්නවා කාලින් කාලෙට මම දැන් මුළු ලංකාවෙම 95% විතර කවර් කරා පහුගිය දවස්වල. ඒක මගේ තිබුණු ලොකුම ආසාවක්. යුද්ධයෙන් පස්සේවත් මට යාපනයට යන්න බැරුණා. මේ සැරේ මම යාපනයේ ගියා. ඉතින් ඒ නිසා තාමන සුවසිරි මිනිස්සු ගොඩක් හම්බුණා. මම ලෝකයේ ගැන මොකක්ද දේවල් ඉගෙන ගත්තා. රට ගැන මොකක්ද දේවල් ඉගෙන ගත්තා. මිනිස්සු පීඩණයෙන් ඉන්න එක. වගේම ආයෝජන අවස්ථාවන් ගැනත් මම ඉගෙන ගත්තා. නගින මාකට්ස් වලට වැඩි මේ වැටෙන මාකට්ස් වල ලාභ ගන්න විදිහත් මම ඉගෙන ගත්තා විශේෂයෙන්ම ප්‍රායෝගිකව වෙන වෙලඳ පොළවල් තුල. ඒ නිසා ඔය අතරතුර සමහර අය මගේ WhatsApp එකට කතා කරලා තිබුණා. එයාලට පුළුවන් විදිහට මම උත්තර දුන්නා. හුඟක් අඩුවෙන්. ඉතින් අද ඉඳන් දිගටම වීඩියෝස් කරනවා. හුඟක් අය අහපු ප්‍රශ්නේ පටන් ගමු. මම හැම වෙලෙම කියනවා වගේ ඩොලර් කියන්නේ අපිට උපයන්න පුළුවන් රුපියල් අච්චු ගන්න පුළුවන්. ඩොලර් උපයන්න නම් වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. ඒ වැඩපිළිවෙල රටක් විදිහට රජයක් විදිහට තියෙනවා වගේම පුද්ගලයෙක් විදිහට ඔයාලටත් ඩොලර් උපයන්න පුළුවන් වෙන නිසා පුළුවන් තරම් ඩොලර් වලින් ඩොලරයිස් ඇසෙට්ස් කියලා කියන්නේ ඩොලර් වලින් තියෙන වත්කම් වැඩි කරගන්න උත්සාහ කරන එදා අපි රුපියල් 160ට 170ට ඩිජිටලි ඩොලර් ගන්න කතා කරා. අද ඒක 370යි රුපියල් 200ක විතර ගේන්නයක් ඇවිල්ලා තියෙනවා. හරි ඒ නිසා ඔයාලා ෆේල් නෑ. ට්‍රේඩින් වලින් ඔයා මොන විදිහට මුණත් ඔයාගාව තිබුණු ඩිජිටල් ඩොලර් වැඩි වෙලා තියෙනවා විනාඩියෙන් දෙකකින්. ඒ නිසා Binance accounts නැති අය ඕපන් කරගන්න කියලා තමයි මම අදටත් කියන්නේ. මේ තත්ත්වය තවදුරටත් මේ විදිහටම යනවා. අපිට අලුත් බලාපොරොත්තුවක් තියෙනවා යම් කිසි එක්ස්පීරියන්ස් කෙනෙක් සෙන්ට්‍රල් බැංක් එකේ ඇවිල්ලා තියෙනවා. ඒක යම් ආකාර ප්‍රගතිශීලී දෙයක් යම් ආකාර පොසිටිව් දෙයක්. ඒ කොහොම වුණත් අපිට මේ තත්ත්වයට යම් කාලයක් යනවා. ඊට අමතරව සතුන්දායක ආරංචියට අනිවාර්යයෙන්ම ලංකාවට USDT ATMs එනවා. වොට් සිටි එකට දැනටමත් ආයෝජක ඉන්නවා පවතින කතාත් කරලා තියෙනවා. ඒ නිසා ඒක අනිවාර්යයෙන්ම තමයි. ඒ නිසා Binance accounts නැති අය ඕපන් කරගන්න USDT එකතු කරගන්න මේ වෙලාවේදී පුළුවන් තරම් ට්‍රේඩ් කරන්න ඩොලර් එකක් හරි හොයන්න බලන්න. එදා වගේ නෙමෙයි. එදා රුපියල් 200ක් ඩොලර් එකකින් ආවනම් අද ඔයා ට්‍රේඩින් කරලා ඩොලර් එකක් හෙව්වොත් අද රුපියල් 360ක් 370. හරි. ඒ නිසා ඒක හිතේ තියාගෙන අපිට මොකද උනේ කියලා කතා කරොත් එimhe අපි අවුරුදු දෙකකට කලින් අපි අවුරුදු එකහමාර දෙකකට කලිනුත් කිව්වා මේ රුපියල් යව ප්‍රමාණය වීම ගැන ඉන්ටර්නැෂනල් රේටින් ඒජන්සිස් මේවා ගැන තිබ්බ ප්‍රෙඩික්ෂන්ස් රොයිටර්ස් ලගේ ප්‍රෙඩික්ෂන්ස් ගැන කතා කරලා තිබුණා. අපිට මේ ප්‍රශ්නේ හිතුවට වැඩිය වේගෙන් රුපියල හිතුවටත් වඩා වැඩි වේගෙන් රුපියල අවප්‍රමාණය මේක තමයි තියෙන ලොකුම ගැටලුව. ඒ තුල රට තුල විශාල උද්දමනයක් ඇවිල්ලා තියෙනවා. මොකද අපි රට ස්වයංපෝෂිත නැහැ. දේශීය නිෂ්පාදිත වලින් රට ස්වයංපෝෂිත නම් අඩු වශයෙන් මනි ප්‍රින්ටිං කරා කියලා ලොකු ඉම්පැක්ට් එකක් නොවෙන්න පුළුවන්. දැන් සමහර ඇත්තටම කියපුවාගේ දවස්වල කොච්චර සල්ලි අච්චු ගෙවත් උද්දමයට බලපෑමක් වෙන්නේ නැහැ කියලා. නමුත් අපි වගේ රටක භාණ්ඩ හා සේවා වලින් ස්වයංපෝෂිත නැති තැනකදී පැහැදිලිවම උද්දමනයට ලක් වෙනවා. හේතුව තමයි විදේශගත වලින් ගෙන හැම භාණ්ඩයක්ම වැඩි වෙනවා. රුපියල් යව ප්‍රමාණයක් වීම මත රුපියල් 200ට තිබ්බ පරිපූර්ණ රුපියල් 400ට ගිහිලා තියෙනවා. අන්න ඒ හින්දා ඒ වගේ තත්ත්වයක් ඇවිල්ලා තියෙන හේතුව තමයි ඒක අපි රට ඇතුලේ ස්වයංපෝෂිත නම් මේක ගැටලුවක් නෑ. අපිට කොච්චර මනි ප්‍රින්ට් කරත් අපේ රටේ භාණ්ඩ තියෙනවා. මිනිස්සුන්ට සල්ලි දීලා භාණ්ඩ ගන්න පුළුවන්. නමුත් දැන් භාණ්ඩ මේ අතරතුර භාණ්ඩ හිඟයක් තියෙනවා. එක පැත්තකින් වැඩිපුර සල්ලි ටිකක් ආර්ථිකයේ තියෙනවා. ඒතකොට වේගෙන් රුපියල් 10 තියෙන සිමෙන්ති කොට රුපියල් 2300 2400 2500ට ගියේ. ඕන්න ඔය හේතුව නිසා රුපියල් 1200 සිමෙන්ති කොට රුපියල් 1800 1900ට ගියා. ඉතින් ඒ විදිහට කළු කඩයන් වේගෙන් නිර්මාණය වෙලා තියෙනවා. අද ඔයාලා කඩේකට ගිහින් බැලුවොත් එහෙම එදා ඔයාලට මුදලායිලා කතා කරන විදිහට අද කතා කරන්නේ. වෙනදට කතා කරේ කොහොමද? මහත්තයා එන්න මොනවද ඕනි? ඒ විදිහට කතා කරේ. අද ගන්නව නම් ගන්න නැත්තම් යන්න කියලා. අර කතාවටත් කියනවා customer is the king. අද goods are the king. එදා කියන්නේ පාරිභෝගිකයා රජා කියලා. නමුත් අද භාණ්ඩ තමයි රජ වෙලා තියෙන්නේ. භාණ්ඩයක් තියෙන කෙනෙක් තමයි එතන තමයි යාගේ ඉල්ලුම තියෙන්නේ. එතකොට භාණ්ඩ තියෙන අය ඩිමාන්ඩ් කරනවා හිතූ ගණන් වලට විකුණනවා. අතිශය කනගාටුදායකයි. ලොකුම ලොකු කළු කඩයක් නිර්මාණය වෙලා තිනවා. පාලනකින් තොරව මේව කඩාවැටෙන ආර්ථික වල ලක්ෂණ මේ දේවල් ගැන කතා කරේ ගිය අවුරුද්දේ අවුරුදු එකහමාරට කලින් හයිපර් ඉන්ෆ්ලේෂන්ස් ගැන කතා කරලා තිබුණා. වැඩිපුර සල්ලි අච්චු ගෙවුවොත් මොකද වෙන්නේ කියලා කතා කරා. ගිය අවුරුද්ද ජනවාරි 1 වෙනිදා ඉඳන් අද වෙනකොට මිලියන ලක්ෂ 17ක් අච්චු ගාලා තියෙනවා. සමහර දවස්වල බිලියන 5 10 15 20 අලුතින් කඩදාසි පොළ වෙළඳ පොළට එනවා. ඉතින් මේක ලෝකේ ඕන රටක් සල්ලි අච්චු ගහනවා. මනි ප්‍රින්ටින් කරනවා. හැබැයි තමන්ගේ තියෙන සංචිතයන්ට සාපේක්ෂව තමයි ඉන්දියාව උනත් සල්ලි අච්චු ගහනවා. තමන්ට ලැබෙන විදේශ විනිමයන් වලට සාපේක්ෂව තමයි ඒව කරන්නේ. ඒ නිසා සමාජලට ආර්ථිකය තුලින් මුදල් ආපහු මහ බැංකුවට ඇද ගන්නවා. ඉන්ටරෙස්ට් රේට්ස් වැඩි කරලා ඒ වගේ දේවල් වලින් සමහර වෙලාවට ඉතින් එහෙම එක සිද්ධි තියෙනවා. හරි. ඒ පාලනයක් යම් තත්ත්වයන් වල කරනවා. නමුත් මනි ප්‍රින්ටින්
අනවශ්‍ය money printing කියන්නේ. පැහැදිලිවම ගැටලුවක් ඔයාමයි කලින් වීඩියෝ එකේ ගිහින් බැලුවත් ඔයාලා පැහැදිලිවම පෙනේ අනවශ්‍ය money printing කරපුවාම මොකද්ද වෙන්නේ කියන එක. පැහැදිලිවම අපි වගේ රටවල් රාජ්‍ය ආදායම සකස් කරගන්න ඕන බදු ආදායම දැනට කොහොමද 84ක් විතර බදු ආදායම තමයි මේ රට දුවන්නේ. හරි. එතනින් එහාට රජය ආයතන වලින් ලැබෙන ආදායම් 16ක් විතර තියෙන්නේ. බදු ආදායමත් පහුගිය දවස්වල කප්පාදු කරා. එතකොට රාජ්‍ය බදු ආදායම මොකක් පාදර වෙනවා. එතකොට මේ ආදායම් නැති වෙන තැනදී අනිත් පැත්තෙන් සල්ලි අච්චු ගාලා තමන්ගේ වියදම් කරන්න රජයන් පෙළඹෙනවා. ඇත්තට මේක හොඳ තත්වයක් නෙමෙයි. අන්න ඒ දේ ගැන දැකලම තමයි අපි කොටස් වෙද්ද පොලින් පටන් ගත්තා. අපි ටෙලස් ග්ලෝබල් ඔය වගේ channel පාවා පටන්ගෙන ක්‍රිප්ටෝකරන්සි ඩිජිටල් කරන්සිස් පැත්තට පාවා මිස් කීවේ කොමියුනිටිස් මාකට්ස් ගැන කියපුවාට කිව්වා පුවක් ගන්න කිව්වා රුපියල් 3ට 3.50ට ගත්ත පුවක් ගියා රුපියල් 6යි 7යි. හරි. ඉතින් එහෙම ගියා කරුණකයි 1200ට වගේ ගියා. ඉතින් ඒ වගේ එක දේවල් ගැන අපි කතා කරා. ඒ කියන්නේ අපේ ආයෝජන විවිධාංගීකරණය කරගන්න පහුගිය වීඩියෝ එකේදී මම පැහැදිලිවම කිව්වා මේ වගේ රුපියල් අප්‍රමාණයක් වෙන කාලයක් තුලදී ආයෝජකව පැහැදිලිවම කරනවා. විශේෂයෙන් මේ රටවල් වල දේශපාලඥයෝ එහෙම මේ අපේ රටේම නෙවෙයි මම කියන්නේ කඩාවැටුණු ආර්ථිකයන් තුල money printing කරන කාලය තුලදී කටි කරන්නේ පැහැදිලිව මේ සල්ලි ආර්ථිකයට යොදවනවත් එක්කම අඩු පොලියට ණය අරගෙන ඒ සල්ලි රත්තරන් වල සහ ඉඩම් වාහන වල ආයෝජනය කරනවා විශේෂයෙන්ම. එතකොට ඒ තුල සනිකව 100%ක් ගේන්න ඇවිල්ලා තියෙනවා. දැන් පෞඩ් කාලෙනත් ඔය රත්තරන් කතාව රත්තරන් වගේ එක ආයෝජනය කරන්න ඕනි කියලා කිව්වම පෞඩ් කාලෙම මම දන්න කෙනෙක් රත්තරන් පවුම් 20 ගාණක් අරන් තිබුණා. එතකොට කොස්ට් එක ලක්ෂයට අඩුයි. දැන් ඒකම ලක්ෂ 2 වෙලා රත්තරන් හිම හෙට්ටි විදියේ හිඟ වෙලා තියෙනවා. ඒ තත්ත්වෙටම ඇවිල්ලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ විදිහට money printing කරලා කවදාවත් රටක් එහෙම ගොඩ යන්නේ නැහැ. නිෂ්පාදිතයන් තුලින්ම තමයි රටක් ගොඩ යනවා නම් ගොඩ ගන්න පුළුවන්. හරි රට ස්වයං පෝෂිත කරලාමයි ගොඩ යන්න පුළුවන්. හරි දේශීය නිෂ්පාදනය කරන්න ඕන. සමහරට ආනයන ආදේශක කර්මාන්ත කියලා. සමහරට ඕනවට වැඩි ආනයනයන් raw material සීමා කොට මම පැහැදිලිවම කිව්වා. සමහරට අපේ එක්ස්පෝර්ට්ස් ආපහු අඩු වෙනවා. දැන් මම කල්පනා කරන විදිහට 2021 දී අඩු මාසේ මාර්තු අප්‍රේල් මැයි වගේ කාලේවත් රුපියල් පාකර හැරියනම් මේ තරම් සනිකව රුපියලට මේ වගේ පීඩනයක් එන්නේ නැති වෙන්න තිබුණා. සමහර ඒ කාලේදී බලන්න ඇති සමහර අපේ දල ජාතික නිෂ්පාදිතයන් රුපියල් වලින් දල ජාතික නිෂ්පාදිතය ඇවිල්ලා මේක ඩොලර් කරනකොට වැඩි ඩොලර් ප්‍රමාණයක් පෙන්වන්න සමහර රුපියල් 200 205 තිබ්බා වෙන්න පුළුවන්. හරි ඊට අමතරව යම් කිසි ආකාරයකින් මේක කඩා වැටෙනවා කියලා දැනගෙන රුපියල කඩා වැටෙනවා කියලා දැනගෙන වෙළඳ පොලේ තියෙන ඩොලර් ටික එකතු කරගන්න රුපියල ශක්තිමත් කරලා තියාගන්න තාවකාලිකව අල්ලන් හිටියා වෙන්න පුළුවන්. හරි බිලියන 4-5ක ඒ process එක වෙනුවෙන් නැති වෙලා 5 බිලියන වලට වැඩි තිබුණු සංචිත අද එකකට 100%ක් අඩු වෙලා තියෙන්නේ මේ හේතුව හින්දා වෙන්නත් පුළුවන්. හරි ඉතින් ඒ හින්දා දැන් රත්තරන් එහෙම ගත්තොත් එහෙම අද ඉතාමත් පුංචි ප්‍රමාණයක් තියෙන්නේ මිලියන 100කටත් වැඩිය මේ තිබුණා මෑතක් වෙනතුරුත්. ඉතින් ඒක තමයි ඇත්ත කතාව. ඒතකොට ඒ හින්දා අපිට කවදාවත් අපේ ආර්ථිකයන් තුලට ආයෝජකව එන්නේ මේ තරම් වේගෙන් රුපියල් කඩ වෙන උදාහරණයක් විදිහට හිතන්න මේ අවුරුද්ද ජනවාරි 1 වෙනිදා ගාව රුපියල් 1000ක් තිබුණා නම් අද ඒ රුපියල් 1000 වටින්නේ 535යි. හරි. උදාහරණයකට රුපියල් 1000ක ෂෙයාර්ස් ගත්තා නම් අද ඒ ෂෙයාර්ස් රුපියල් 1000ෙම වටිනාකමේ තියෙනවා නම් ඒ වුණත් අද ඔයා හුඟක් ලොකු ලොස් එකකින් රුපියල් 537යි. සාමාන්‍යයෙන් ඔයා ගත්තොත් රුපියල් 400 ගානක ලොස් එකක ඉන්නේ මේ මොකද මේ මුදල් වල බයින් පව එක අඩු වෙලා ඉන්න. ඒ නිසා අපේ මිනිස්සු තාමත් ෆික්ස් ඩිපොසිට්ස් මත දුවනවා. ෆික්ස් ඩිපොසිට්ස් මත දුවනවා. හරියට කිව්වොත් රටවල සැඟවුණු උද්දමනයේ 140කටත් වැඩි. ඒතකොට ඔයාට වාර්ෂිකව 12ක පොලියක් හම්බුණා. ඔයාට මේ පොලිය අරගෙනත් ඔයා සාමාන්‍ය 25ක විතර පාඩුවක් ලබනවා. මොකද රජයේ මුදල් අච්චු ගහනවා කියන්නේම ඔයාගේ සල්ලි හොරකම් කරනවා කියන එක. ඒ නිසා තමයි අපි හැම වෙලෙම උපක්‍රමශීලී ආයෝජනයට යන්න ඕන. ලේසියම විනාඩියෙන් 2-3 හරි වාට වයි කරන්සිස් ඩිජිටලි කරගන්න පුළුවන්. විශේෂයෙන්ම USDT වගේ ඕස්ට්‍රේලියාව වගේ රටවල් දැන් පෙට්‍රෝල් ෆුවල් ගන්න පවා දැන් ඩිජිටල් කරන්සිස් ඇක්සෙප්ට් කරන මට්ටමට ඇවිල්ලා තියෙනවා. වේගෙන් මේවා එදා ලංකාවේ YouTube channels වත් තිබුණේ අපි මේවා ගැන කතා කරනකොට. ඊට පස්සේ උඟක් අය ආවා. ඒකේ ප්‍රමුඛතාවයක් නැහැ. ඊට පස්සේ අපිටත් එහායින් ගිහින් කතා කරන අය ඉන්නවා. නැත්නම් නිතර වීඩියෝස් දාලා කරන අය ඉන්නවා. නමුත් මේ මාකට්ස් ගැන පැහැදිලිවම කිව්වා. ඒ නිසා දැනට ලංකාවේ වැඩිම Binance accounts ප්‍රමාණයක් තියෙනවා නම් ඒ තියෙන්නේ මම හරහා තමයි. මම හිතන්නේ. හරි. ඒ නිසා අපි සාමාන්‍ය රිටයර් වෙච්ච මිනිස්සුම 300කට වැඩිය හදලා තියෙනවා. රිටයර් වෙච්ච මිනිස්සුම 300කට වැඩිය හදලා තියෙනවා. ලංකාවේ කොළඹ කොටස් වලට කොළඹ විතර නෙමෙයි මෙතනින් එහා ගියේ මේ දේවල් ගැන දැක්මක් තියෙන කෙනෙක් එන්න ඕනි අනිවාර්යෙන්ම. ඒ නිසා යම් ආකාරයකින් money printing වලට එහා ගිය දෙයක් කරන්න දැනුමක් තියෙන
කෙනෙක් පත්වීම ගැන සම්බන්ධයෙන් සතුටු වෙනවා විශේෂයෙන්ම. ඒ නිසා යම් බලාපොරොත්තුවක් ආර්ථික ගැන නැවත වතාවක් තියෙනවා. ආර්ථික විද්‍යාව ඉකොනොමික්ස් කියන එක ගැන අනිවාර්යෙන් තියෙනවා. ඔයා එදා මොනවා කිව්වත් මම පැහැදිලිවම කතා කරලා දෙනවා accounting and auditing පැත්ත. හරි ගිණුම්කරණය, විගණනය, මැනේජ්මන්ට්, කළමනාකරන ඔය පැත්ත ඉස්සර දැන් අවුරුදු 20-30කට කලින් ඕවා නොසලකා හැරිය ශේෂ්ත්‍ර accountant කෙනෙක් හය කරන්නේ නැහැ, වියදම් වැඩි. හරි මැනේජ්මන්ට් accountant කෙනෙක් ගන්නෙ නැහැ, auditing එකක් කරන්නේ නැහැ, external internal audits ගැන කතා කරන්නේම නැහැ. නමුත් අද ඔයා බලන්න හොටෙල් එකක්, හොස්පිටල් එකක්, නිකන් සිල්ලර කඩයක් ගිහින් බැලුවත් අද මේ දේවල් ගැන කතා කරන්නේ ඇයි? අනිවාර්යයෙන්ම පාලනය කියන එක තියෙන්න ඕනේ. එතකොට මේ concepts apply කිරීම තුලින් අපි ඉන්න position එක අපිට පේනවා. ලංකාවේ අපිටම උනේ අපේ ප්‍රශ්නේ අපේ cash flow එක රට තුල තියෙන cash flow එක හරියට තේරුම් ගන්න බැරුණා. cash inflow outflows ගැන අපි දන්නවා නම් මාසිකට වියදම් යන්නේ මෙච්චරයි කියලා. තව අවුරුදු 3කින් අපේ වියදම් පව අපිට estimate කරන්න පුළුවන්. දන්නවා ලෝකේ මාව වැඩ කරපු සමාගමත් නෙවෙයි සමාගම 2030 වෙනකන් සමහර plans හදලා තියෙනවා. ඉතින් හිතන්නේ ඒක සමහර රටවල් තියෙනවා 2030 වෙනකන් විසන් හදලා තියෙනවා. හරි. ඒතකොට 2030 දී අපි කොතනද ඉන්නේ කියන එක. ඒතකොට renewable energy පැත්තෙන් ඩුබායි වගේ ගත්ත 125ක් solar වලට ගිහිල්ලා තියෙනවා. ඒතකොට Taman තියෙන දේවල් වලින් ඒ වගේ රටවල් ඒ විදිහට ස්ට්‍රැටජිකලි නායකයෝ දකින්න ඕනේ. එහෙම නැත්නම් එදා වේලා යන විදිහට නෙවෙයි. ඒක තමයි අපිට උනේ පැහැදිලිවම අපි දන්නේ නැහැ. ඒ නිසා තමයි අද බෙහෙත් නැත්තේ. ඒ නිසා තමයි අද අත්‍යවශ්‍ය භාණ්ඩ සේවාවන් අපිට ගන්න ගැටලුවක් ඇති වෙලා තියෙන්නම හේතුව. ඒතකොට බේසිකලි රටේ පාලකයෝ ගත්තොත් එහෙම මේ ගැන කතා කරන්න කැමති නම් රටේ පාලකයෝ ගත්තොත් එහෙම සාමාන්‍ය මිනිස්සුන්ගේ බේසික් නීඩ්ස් සපුර ගන්න හරි උදව් කරන්න හරි මට්ටමක් තියෙනවා. නිකන් දෙන්න නෙවෙයි. නමුත් මිනිස්සුන්ට අවශ්‍ය පෙට්‍රල් ඩීසල් ටික සමහරට දැන් දීවරයෝ ඒ වගේ කට්ටිය ගත්තොත් එහෙම අපි යාපනයේ පැත්තෙම ගියා භූමි තෙල් ඒ ප්‍රශ්න ඔක්කොම තියෙනවා. ඒතකොට මේ මිනිස්සු කියනවා අපි ජීවත් වෙන්න කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට මේ අවශ්‍ය බේසික්ස් ටික දෙන්න පුළුවන් නම් ඒකයි එයාලා බලාපොරොත්තු වෙන්නේ. එයාලා සල්ලිත් දෙනවා. සල්ලිත් දීලා ගන්න. හරි. නමුත් අපිට මේ දේවල් කළමනාකරණය කරන්න ඒ ගැන සැලසුමක් දැක්කේ මේ ප්‍රශ්නය හරියට තේරුම් ගත්තේ නැහැ. අනාගත වෙන කෑෂ් ෆ්ලෝ එක ගැන ඒ ගැටලුව ගැන ඇඩ්‍රස් කරේ නැහැ. හරි එහෙම කරා නම් සමාජයට අන්තිම වෙලාවෙ හිර වුණාම මොකුත් කරන්න බෑ. ඒක පවුලකටත් පොදුයි, ගමකට, රටකට, ලෝකෙටම පොදුයි. ඒ නිසා මේ කෑෂ් ෆ්ලෝස් ගැන ඒකයි මම කියන්නේ profitability profit එකේ හරි කම්පැනි එක පෝස්ට් කරන ප්‍රොෆිට් එකෙන් මම කවදාවත් ෂෙයා එකක් ගන්න කියන්නේ නැත්තේ. ඒකයි මම හැම වෙලෙම කෑෂ් ෆ්ලෝ කියන එකට ලොකු තැනක් දෙනවා. ව්‍යාපාරයක් කරගෙන යන්න day to day ඒ කෑෂ් ෆ්ලෝ එක වැදගත්. ඒතකොට හරිද? අපිට ලාභ හොයන්න පුළුවන්, ණයට බඩු විකුණලා ලාභ හොයන්න පුළුවන්, මුදලට විකුණලා ලාභ හොයන්න පුළුවන්, මුදල සහ ණයට විකුණලා ලාභ හොයන්න පුළුවන්. නමුත් අපිට බිස්නස් එක දුවා ගන්න, පඩි ගෙවා ගන්න, අමුද්‍රව්‍ය ගන්න, කෑෂ් ෆ්ලෝස් ඕනි. ඉතින් මේ දේවල් හරියට දැනගෙන වැඩ කරන්න ඕනි. එතකොට මේ தත්ත්වය ගැන දකින්න පුළුවන් කෙනෙක් පාලනයට එනවනම් කවුරුන ඒ ලේසියෙන් මේ වගේ රටක් ගෙනියන්න ඉස්සරහට ගෙනියන්න පුළුවන්. ඉන්දියාව වගේ රටවල් ගත්තොත් මට රටවල් ගොඩක යාළුවෝ ඉන්නේ. ඉන්දියාව වගේ රටවල් ගත්තොත් මගේ යාළුවෙක් හිටියා. එයාට ටීවී එකක් ඇදුණු මේ gift එකක් හම්බුණා. ඇත්තටම කිව්වොත් මේ රැෆල් එකකින් ඇදුනේ. ඒකට මේ gift එක මෙයා ඉන්දියාවට ගිය සෝනි බ්‍රාවි එක. ඒ දවස්වල මම අංකල් 32 වෙන්න ඕනේ. ඒ වගේ 32 හරි ඔය වගේ ගානක්. ඒතකොට මේ ටීවී එක ඉන්දියාවට ගෙනිනුනට 40ක විතර ටැක්ස් එකක් කරලා තිබුණා මේ ටීවී එකට. ඒකත් ඉන්දියාවේ ඇතුළත වැලියු එකකින් ටැක්ස් කරලා තිබුණා. ඒතකොට ඒ ඇයි ඉන්දියාවේ ටීවී හදන හින්දා. ඉතින් ඒ නිසා අපි අද ඔයාලා ගිහින් කල්පනා කරන්න අපි හැමෝම වගේ කියන්න ඕන මේ ඩොලර් ප්‍රශ්නෙට හේතුව තමයි රට තුල ඩොලර් එකක් එනකොට ඩොලර් 10ක් 20ක් එළියට යනවා. අඩුම වශයෙන් ඩොලර් එකක් ඇතුළට එනවනම් ඩොලර් එකක් එළියට ගියා නම් මේක ටිකක් හරි බැලන්ස්. මම කියන්නේ රජයකට හැම වෙලෙම මේක කියන්න බෑ නෝ සාමාන්‍යයෙන්. ගත්තොත් එහෙම ඇතුළට ඩොලර් එකක් එනවනම් හරි ඇතුළට ඩොලර් එකක් එනවනම් එළියට යන්න දෙන්න හොඳ නෑ ඩොලර් එකක් සාමාන්‍යයෙන්. ඒක තමයි ඇත්ත කතාව. මම කියන්නේ මේ ඩොලර් කියලා හැමෝම කතා කරනවා. ඒ කියන්නේ හේතුව තමයි අපි ස්වයං පෝෂණය අපි ලෝකයක ගනුදෙනු කරන්නේ නැත්නම් අපිට ගැටලුවක් නැහැ ඇත්තටම. ඒත් අද මේ විවිධ ආර්ථිකයන් තුල ලෝකයක අපිට ගනුදෙනු කරන්නම වෙනවා. හරි ඒ නිසා ඒක තේරුම් අරගෙන වැඩ කරන්න ඕනේ. ඉතින් අපිට මේ සංචිත නැතිවීම ගත්තොත් එහෙම ඇත්තටම මේ ඉතාම වේගයෙන් පහළට ඇවිල්ලා තියෙනවා. ඒකයි මේ මෑතකදී UK Financial Times එමත් කිව්වේ ලෝකේ දුර්වලම කරන්සි එක. ශ්‍රී ලංකන් අපේ රුපියල කියලා. ඒකට හේතුව තමයි යාලා දැක්වේ. ඒතකොට පහුගිය කාලේදී Fitch Ratingsලා S&P downgrade කරනකොට එහෙම හුඟක් වෙලාවට ආණ්ඩුවක් විදියට අපි කිව්වේ අසාධාරණයි කියලා ආණ්ඩුව පැත්තෙන් ප්‍රකාශ කරේ. නමුත් යාලා පැහැදිලිවම කිව්වා මේන ඉස්සරහට මේන ප්‍රශ්න logically පැහැදිලිවම යාලා කියලා තිබුණා. ඉතින් මේ දේවල් අද වෙමින් යනවා. ඒතකොට Fitch Ratings ඒ යාලා අපිට තරහකට නෙමෙයි ඇත්ත තමයි කිව්වේ. ඒ නිසා අපි අපේ ඉන්න ප්‍රශ්නය හරියට දැනගන්න ඕන. අපිට අඩුම වශයෙන් ප්‍රශ්නයක් තියනවාද කියලා තේරුම් ගන්න ඕනේ. එහෙම තේරුම් ගත්ත තැනකදී විතරයි අපිට අනිවාර්යෙන් උත්තර හොයන්න පුළුවන්. ඔයා පෞද්ගලිකව හිතන්න ඔයාට ප්‍රශ්නයක්
තියෙනවා. ඒත් ඔයා ප්‍රශ්නයක් නැති විදිහට ඉන්නවා. අන්තිමට ඔයාට ඒකට උත්තර හොයාගන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා මේක අපි හරියට තේරුම් ගන්න ඕනි. ඊට පස්සේ මොකක් අහලා තිබුණා මේ උන්ඩියල් ක්‍රමය ගැන. මේ ගැනත් අහලා මම උන්ඩියල් ක්‍රමය ගැන වීඩියෝ එකක් කරලා තිබුණා. උන්ඩියල් කරුවෝ ඇත්තටම මේ වෙලාවේදී ලොකු ගේම් එකක් ප්ලේ කරනවා. ඇත්තට මේක තේරුම් ගන්න හුඟක් වෙලාවට ඔයාලා දන්නේ නැහැ. හේතුව තමයි දැන් රටක මුදල් ලේඛකයා දැන් ශ්‍රී ලංකන් රුපියල කියමු අපේ රුපියල අවප්‍රමාණ වෙන්න රටේ ඉන්න අය සල්ලි එවන්නේ නැහැ. වැඩි රුපියල් ප්‍රමාණයක් හම්බෙන කතාව හරි. හැබැයි මේක පාලනයකින් තොරව වැටෙන්න රටේ ඉන්න අය සල්ලි එවන්නේ. හරි. දැන් මම ඔය කීප දෙනෙක්ම කතා කරලා බැලුවම සමහර අය ඩොලර් 20000 30000 වල විශ්වාස කරනවා ඩොලර් 75000 තියන අය ඉන්නවා. මේ ඇත්තටම මේ බොරු නෙමෙයි මේ සත්තකින් මැත්ත ඩොලර් 75000 තියන කෙනෙක් ඉන්නවා. එවන්නේ නැහැ. එවන්නේ නැති වෙන්න හේතුව තමයි ආපුවම. මොකද මේක තව කඩා වැටේ කියලා හේතුව මොකද රුපියල තව අප්‍රමාණ වෙයි කියලා. ඉතින් ඒ විදිහට එයාලා හෙන් හිතාගෙන ඉන්නවා. හරිද? අනිත් පැත්තෙන් ගත්තාම ඩොලර් රටට එන්න පැහැදිලි වැඩපිළිවෙලකුත් නැති අවස්ථාවක් තියෙන්නේ. අනිත් පැත්තෙන් ගත්තාම මේ ඩොලර් එක දැන් අපි කියමු ඩුබායි කියලා. ඩුබායි ඇතුළෙම මේ ඩොලර් එකට ලංකාවේ බ්ලැක් මාකට් එකටත් වැඩිය දීලා ගන්නයි ඉන්නවා. දැන් උදාහරණයක් විදිහට දැන් මේ වෙලාවේ 320ට බැංක් රේට් එක තියෙනවා කියමු එක්ස්චේන්ජ් රේට් එක. මම මේ ඇත්තටම දන්න හින්දා කියන්නේ 320ට බැංක් රේට් එක තියෙන වෙලාවක ලංකාවේ කළු කඩේක 380ක් තියෙනවා කියමු 400ක් තියෙනවා කියමු. ඔයා දන්නවද මේ වෙලාවේ ඩුබායි ඇතුළේදී රුපියල් 430ක් දීලා ඩොලර් එක ගණ්ඩායි ඉන්නවා. ඒතකොට මම බැලුවා මේක කොහොමද වෙන්නේ කියලා. සමහර අය කොච්චර ඇඩ්වාන්ස් එකකුත් මේ උන්ඩියල් කරුවන් කොච්චර ඇඩ්වාන්ස් එකකුත් මේ මාසේ 25 නම් පඩිය මේ මාසේ 10 වෙනිදාට ලංකාවේ බැංක් account එකට සල්ලි transfer කරලා 25 වෙනිදා පඩිය හම්බුනහම අර ඩොලර් ටික දෙන්න පුළුවනි. ඒ තරම් කලින් ඇඩ්වාන්ස් කෑෂ් දෙනවා. ඒ තරමට එයාලා සංවිධානාත්මකයි. කොච්චර සංවිධානාත්මකද කිව්වොත් එයාලට එක කෝල් එකක් දෙන්න තියෙන. ඒ සැනින් එයාලා සල්ලි දානවා. ඊපස්සේ ලංකාවේ මේ බැංක් account එකට transfer කරන්න නැතුව ගෙදරටම ගෙනලා දෙන services පවා තියෙනවා. එතකොට දැන් උදාහරණයක් මම ඩොලර් 100ක් දැම්මා. එතකොට 43000යි කියලා හිතන්නකෝ. හරි? 400 දෙන්නේ 43000යි. එතකොට මට දෙනවා අංක 5ක පින් එකක්. අපි කියමු 120යි 20. එතකොට මට මේ පින් එක දුන්නාම මම අපේ ගෙදර අයට කියනවා 120යි 20 මෙන්න පින් නම්බරේ මේ නම්බරේට කෝල් එකක් දෙන්න කියලා. කෝල් එක ගත්ත ගාම ලංකාවේ අපේ ගෙදරින් කෝල් එක ගත්ත ගාම 120යි 20 කියපම මරියා දන්නවා 43000ක් දෙන්න ඕන. ඊට පස්සේ ගෙනත් දෙන්නේ කොහොමද බැංක් කරන්න? කිසි කෙනෙක්ට හොයන්න බෑ. ඒ තරම් සංවිධානයක්. මේක ලංකාවෙන් පිටරටට සල්ලි ගෙනියන්න පිටරටින් ලංකාවට ගෙන දෙපැත්තටම මේ උන්ඩියල් කරු පුදුමාකාර විදිහට ප්‍රබල වෙලා තිනවා. ලොකු නෙට්වර්ක්ස් වෙලා යනවා. සමහර වෙලාවට මෙයාලා දෙන්න සල්ලි නැති වුනහම තව අයගෙන් 100% 3-4 සමහරලාට මන්ත්ලි වෙනම මේ ඉන්ටරෙස්ට් එකට අරගෙන මේ සල්ලි දෙනවා. එහෙම විශාල ප්‍රමාණයක් එහි ඉන්නවා. එතකොට මේක ඇඩ්‍රස් කරගන්න ඕන පැහැදිලිව මේ ඉෂුව එක. එතකොට මේක දිගටම යන්න අපි කොච්චර කිව්වත් මොන දේවල් කරත් මොන නීති ගෙනාවත් සාමාන්‍ය වාණිජ බැංකුව හරහා සල්ලි වන්න. එතකොට රුපියලට ඉල්ලුමක් ඇති වෙන්නේ නැහැ. මොකද මේව රෙකෝඩ් වෙන්නේ නැති නිසා. ඒ නිසා එයාලා හොඟක් දක්ෂයි මේ process එකට. ඉතින් විදේශගත ශ්‍රී ලාංකිකයෝ ඇත්තටම මේ වෙලාවේ කල්පනා කරලා බලන්න රටට කරන උදව්වක් විදිහට මේ සල්ලි එවන්න ඊට අමතරව එක්ස්චේන්ජ් රේට් එක යම්කිසි මට්ටමක ස්ථාවර බවක් ඇති වෙන්න වැඩ පිළිවෙලක් ගේන්න ඕනි. ආර්ථිකය ගැන සුබවාදී විශ්වාසයක් ඇති වෙන්න ඕන. සමහර අය මේ පාලකයන්ගේ ගැන තියෙන විශ්වාසය නොමැතිකම හින්දා සල්ලි එවන්නේ නැති කොටසක් තමයි බහුතරයක් ඉන්නේ. මොකටද හේතුව තමයි පහුගිය දවස්වල එක සිද්ධියක් වුණා. මේක හොයලා බලන්න ඕන. කොමර්ෂල් බැංක් එක මේක හොයලා බලන්න ඕන. එයාගේ තිබෙන RFC සල්ලි ඔටෝමැටිකලි රුපියල් වලට කන්වර්ට් කරලා කියලා. හරි. ඉතින් එතකොට එහෙම වුණාම කවුරුවත් මාය සල්ලි එවන්නේ නැති වෙනවා. ඒ වගේ ප්‍රශ්නයක් ඇත්තට මොනවාද කියලා හොයලා බලන්න ඕනි. අපි ඉල්ලන්නේ නැතුව NRFC account රුපියල් කරලා ඒ ඩොලර්ස් ටික අරගෙන කියලා තමයි කම්ප්ලේන් එක කරන්නේ. මම මේ ගැන වගකීම ගන්න නැහැ. නමුත් එහෙම කියනවා. ඒ නිසා හොයලා බලන්න ඕනේ. එහෙම අත්දැකීම ආපු අය ඉන්නවද ඔයාලගේ NRFC accounts තියෙන අය? පරිස්සමෙන් ඒවා බලා ගන්න ඕනි. හරි. ඒකයි ප්‍රධානම සිද්ධිය. හරි. ඊට පස්සේ ගත්තාම දැන් මේක වීඩියෝ එක දිග වැඩි. මේක දෙවනි කොටස මම ඊළඟ එකේ දාන්නම්. බයිනස් accounts නැති අය ඕපන් කරගන්න අනිවාර්යයෙන්ම ට්‍රේඩ් කළා රුපියලක් හරි හොයන්න උත්සාහ කරන්න. මම විනාඩි 20කට වැඩි මේ වීඩියෝ එක යන නිසා thank you very much for watching. Have a nice day.